හරි දරුවනේ. ඔයගොල්ලෝ 900 ඇඳා. කනකරාමේ 900 හදලා පෙන්නවා. ඇඳගත්තා නේද? මේ බලන්න. එක ස්ථානයේ නෑ 10 ස්ථානයේ නෑ 100 ස්ථානයේ පබල 1 2 3 4 5 6 8යි 9යි. එතකොට මේ 900. අපි 900ට එකක් එකතු කළා. තව එකක් එකතු කරමු. හරි. දැන් බලන්න මම මේ ඇඳලා තියෙන්නේ කීයද කියලා. මෙතන පබළු එක ස්ථානයේ පබළු 9ක් තියෙනවා. 10 ස්ථානයේ පබළු 9ක් තියෙනවා. 100 ස්ථානයේ පබළු 9ක් තියෙනවා. එන සංඛ්‍යාව කීයද? 999. 900ට නෙමෙයි එකක් එකතු කරනවා 999ට. දැන් මොකද වෙන්නේ? මෙතන 10ක් තියන්න බෑ. ඒක නිසා හරිද? මේ ටික ඔක්කොම අයින් කරගෙන මේ බබළු ටික ඔක්කොම මෙතන 10ක් තියෙන නිසා මේ බබළු ටික ඔක්කොම අයින් වෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒක යනවා 10 ස්ථානෙට. 10 ස්ථානෙ තියන්න පුළුවන් නේද? 1 2 3 4 5 6 7 8 9 10ක් වුණා දැන්. 10ක් කියන්නත් බෑ. එතකොට වෙන්නේ මොකද? මේ ටික කොහොම මකලා මේ විදිහට මේ ටික අයින් කරගන්න ඕන. අයින් වෙලා මෙතෙන් එකක් විදිහට යනවා. 100 ස්ථානයේ එකක් විදිහට යනවා. දඬු කැට පැතලි විදිහට කරා නම් මේකේ කැට වලින් දඬු වලට යනවා. දඬු වලින් පැතලි වලට යනවා. දැන් මෙතන 10ක් තියන්න බෑ. එතකොට මොකද වෙන්නේ? මෙතන තේ ටික මේ 10ම අයින් වෙලා ඊළඟ ස්ථානයට යනවා. ඊළඟ ස්ථානය මොකද්ද? එක ස්ථානයේ 10 ස්ථානයේ 100 ස්ථානයේ 100 ස්ථානයට පස්සේ 10 ස්ථානයේ. හරිද? එතකොට මෙහෙම ස්ථානයක් එනවා. ඒ කියන්නේ එතකොට කෝරු 4ක් එන්න ඕනේ. එක ස්ථානයේ පබළු 10ක් තියන්න බැරි නිසා මේ පැත්තට යනවා. මේ පැත්තට යනකොට මේක එකක් වෙලා මෙතෙන්ට එකතු වෙනවා. ඊට පස්සේ මෙතන 10ක් වෙන නිසා 100 ස්ථානයට යනවා. 100 ස්ථානයේ 10ක් වෙන නිසා ඒක එකක් වෙලා මේ 10 ස්ථානයට යනවා. ඒකට ඒක ලියන්නේ 10 යන ලියන්නේ 1000 කියලා. කියලානේ අපි කියන්නේ නේද? කියනකොට බලමු අපි ඒක අඳිමු. කූරු 4ක් වෙන්න ඝනකරාමෝ අඳිමු. නිවැරදිව අඳින්න මේ අතර පරතරය තියන්න මේ අතට කොටු 9ක් තියන්න මේකට කොටු දෙකක්වත් ගන්න මේ අතර පරතරය එක කොටුවයි මෙතනත් එක කොටුවයි පල්ලෙහාට කොටු දෙකක පරතරය තියලා මේ කොටුව අඳින්න මේ අතර පරතරය සමානව තියන්න. දැන් බලමු මේක එකතු කරලා අපි 9ට එකක් එකතු වුනහම 10යි. ඒකේ එක ස්ථානයේ තියෙන එක මෙතෙන්ට දාලා 10 ස්ථානයක මෙතෙන්ට අරන් යනවා. එතකොට 9 1යි 10යි ආයෙත් එහෙමයි. මෙතෙන්ට බිඳුව දාලා මේ පැත්තට එකේ අරන් යනවා. 10ක්. එතකොට එනවා 10. ඒක තමයි මේ අපි මෙතන ඇඳලා පෙන්නලා තියෙන්නේ. හරි. දැන් ඔයාලා මේක ලියගමු. ඊට අපි කියමු 10 2000 3000 4000 5000 6000 7000 8000 9000 අය කියමු 10 2000 3000 4000 5000 6000 7000 8000 9000 දැන් අපි ඉලක්කමෙන් ලියමු. ඔයගොල්ලෝ ලියන්න. ඔයාලගේ පෙළ පුතේ සංඛ්‍යා පාඩම කරලා ගන්න. පිටු අංකයේ 27. ඒකේ පළවෙනි අභ්‍යාසය සම්පූර්ණ කරන්න. සංඛ්‍යා නාමය ලියන්න. 5000 ඉඳන් තියෙන්නේ 4000ට එනකන් උදාහරණවල දීලා තියෙනවා. ඔයගොල්ලෝ එතෙන්ට එනකන් ලියන්න එපා. 5000 6000 7000 සංඛ්‍යා නාමය නැත්නම් අකුරින්
ලියලා සම්පූර්ණ කරන්න. මේ ටික ඔයාලගේ පොතේ අකුරින් ලියා ගන්න. සත් පාට පටිය පොතේ. 1900 ගාවට 1010 1011 1012 1013 1014 1015 ගාවට 1020 21 එනවා. 1029 ගාවට 1030 1031 32 33 ඔය විදිහට ගිහිල්ලා 1039 ගාවට 1040 අපි 10 ස්ථානයේ 100 ගාවට ඉඳන් ගණන් කරගෙන ගියා වගේම තමයි 16 ඉඳන් ඉස්සරහට ගණන් කරගෙන යන්නේ. මේකත් සම්පූර්ණ කරන්න. මේ කියන්නේ 1999. වල මේකත් ලියා ගන්නවා. 1999ට එකක් එකතු වුණාම කීය දෙන සංඛ්‍යාව? ඔව් 2000 එන්නේ. දැන් ඔයාලගේ ගණිතයේ ගෙදර වැඩ පොත ගන්න. ඔයාලා මේ සංඛ්‍යා ටික ලියන්න. 2010 2011 2012 2013 2014 2015 2016 2017 2018 2019 2020 මේ ඉස්සරහින් අකුරින් ලියන්න. දැන් බලන්න 2100 2200 2300 2400 2500 2600 2700 2800 2900 වෙනකම් අපි ආවා. දැන් ඊට පස්සේ 2999ට එකක් එකතු වුණාම ඉන්නේ 3000. ඒක ඔයාලගේ පොතේ ලියා ගන්න රතු පටිය පොතේ. 3000ට එකක් එකතු වුණාම 3001 3002 3003 3004 3005 ඔය විදිහට ලියා ගන්න ඕනේ. දැන් බලන්න මෙහෙමද ලියවි කියලා. 3001 3002 3003 3004 3005 3006 3007 3008 3009 3010. එතකොට 3.1.0. මේ ටික ලියා ගන්න ඕනේ ගෙදර වැඩ පොතේ. ලියලා අකුරින් ඉස්සරහින් ලියන්න. දැන් බලන්න 3999 ගාවට නිකන් අපි ඔන්න ගණන් කරගෙන එනවා. ඊට පස්සේ 3999 ටිකක් එකතු වුණාම 4000 තියෙනවා. අපි හතු පාට පටිය පොතේ මේක ලියගමු. බලන්න 4001 4002 4003 4004 4005 4006 4007 4008 4009 මේ ටික ලියාගෙන අකුරින් ලියන්න. මේ විදිහට කරන්නේ කොහොමද මහා දස බදයක් වගේ දැනේවි. ඒ වුණාට මේක පුරුදු වෙන්න එහෙම නැතුව අතරින් මෙතනින් කරලා ඊට පස්සේ ඔයගොල්ලන්ට සමහර අයට මේක බැරුව යන්න පුළුවන්. අතෑරෙන්න පුළුවන්. ඒක නිසායි මම මේ ඔයගොල්ලන්ට පහසුම තැන් ටික මේ කරගෙන යන්නේ. මෙතනින් එහාට මේක ඔයාලට පහසුවෙන් කරගෙන යන්න පුළුවන් මේ දැනුම තිබුණොත් ඔයගොල්ලෝ දසදහසට වෙනකම් ගණන් කරන්න පුරුදු වෙන්න. මේ විදිහට ටිකක් ලියාගත්තට ඉතුරු ටික තනියෙන් පාඩම් කරගෙන යන්න. දැන් 4010න් පස්සේ 4011 4012 ඔය විදිහට පොතේ ලිව්වේ නැති වුණාට ඔයගොල්ලෝ කටපාඩම් එකින් එකතු කර කර ඉස්සරහට ගණන් කරගෙන යන්න ගෙදරදී පුරුදු වෙන්න. අම්මලා ඒක පොඩ්ඩක් බලන්න. මේක ගෙදර වැඩ පොතේ ලියා ගන්න 4011 12 4011 4012 4013 4014 4015 4016 4017 4018 4019 4020 20ට පස්සේ 4021 4022 ඔය විදිහට ඉස්සරහට ගණන් කරගෙන යන්න. ඔයගොල්ලන්ට හැකියාවක් තියෙනවා නම් කොට පොතක් අරගෙන 1000 ඉඳන් ඉස්සරහට සංඛ්‍යා ලියාගෙන අකුරෙන් ලියන්න බැරි සංඛ්‍යා ටික හරි ලියාගෙන යන්න පුරුදු වුණා. කමක් නැහැ. ඒක වැඩිදුර ප්‍රයෝජනෙට ඔයගොල්ලෝ වැඩිදුරට පුරුදු වෙන්න පුළුවන් එකෙන්. එහෙම කරන්න බැරි නම් අඩුම ගානේ මේ ටිකවත් ලියලා පුරුදු වෙන්න. 4999 එකක් එකතු වුණාම 5000. 5001 5002 5003 5004 5005 5006 5007 5008 5009 5010.
මේ විදිහට ඔයගොල්ලෝ ඔයගොල්ලෝගේ රතු පාට පටිය පොතේ ලියා ගන්න. මේක ටිකක් දුෂ්කරයි. එපා වෙනවා. ආස හිතෙන්නේ නෑ වාගේ දැනෙනවා. එන්නත් ඔයගොල්ලෝ මේ පිළිවෙලටම කරගෙන යන්න. ඔයගොල්ලන්ට නැත්තම් මේවා අමතක වෙලා යයි. නැත්තම් සමහර විට මේ දැනුම අතරමැද නැති වේවි. සංඛ්‍යාවක් ඇහුවොත් ඒක කියව ගන්න බැරි වේවි. ඒක නිසා ලියා ගන්න බැරි වේවි. මොකද දැන් මෙන්න මේ වගේ තැන්වලදී මෙන්න මේ වගේ තැන්වලදී ඔයගොල්ලෝ පොඩ්ඩක් හිර වෙනවා. 5009 ගාවට 5010 ලියා ගන්න. සමහර අය බිංදු දෙකක් ලියලා 10 ලියනවා. ඒ අවබෝධය නැති වෙයි කියලා හිතලා තමයි මම මේ විදිහට දුන්නේ. මේක සම්පූර්ණයෙන් එක දවසකට කරන්න බැරි නම් ඔයාලා කොටසින් කොටස නවත්ත කරගෙන යන්න. සම්පූර්ණ කරගන්න. මේ පාඩම අවසාන වෙනකොට 10000 ගාවට එනකන් සංඛ්‍යාවක් ලියන්න, සංඛ්‍යා නාමය ලියන්න ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ. 5011 5012 5013 5014 5015 5016 5017 5018 5019 මේක ඔයගොල්ලන්ගේ ගෙදර වැඩ පොතට ලියාගන්න. සංඛ්‍යා නාමයේ ඉස්සරහින් ලියන්න. ඒ වගේම ඔයගොල්ලෝ කියවන ගමන් ලියන්න 5011 5012 5013 ඔය විදියට කටින් කියන වචනෙන් කියන ගමන් වචනෙන් ඉස්සරහින් ලියන්න අකුරේ. එතන මේකේ උමනා කරන්න ඔයගොල්ලන්ට මේ ටික හොඳට පාඩම් කරවන්නයි. මේ සංඛ්‍යා ලියන පිළිවෙල ඔයාලගේ මතකයේ තියව ගන්නයි විතරයි. නැත්නම් ඔයගොල්ලන්ට වද දෙන්න නෙමෙයි. මම 5999 ඊට පස්සේ 6000 6001 6002 6003 6004 6005 6006 6007 6009 මේක ඉස්සරහින් ඔයගොල්ලෝ සංඛ්‍යා නාමය ලියන්න. මේක ලියන්න හත් පාට පටිය පුතේ. හරි. දැන් ඔයගොල්ලෝ ගෙදර වැඩ පොත ගන්න. මම මේ කියන සංඛ්‍යා ටික ඉලක්කමින් ලියා ගන්න. 6011 6012 6013 පහළට ලියා ගන්න. 6014 6015 6016 6017 6018 6019 6020 දැන් මේක ඉස්සරහින් මේ විදිහට මිරක් ගහලා සංඛ්‍යා නාමය ලියන්න. හරි දැන් බලමු. 5999 7000 7001 7002 7003 7004 7005 7006 7007 7008 7009 ඕගොල්ලෝ මේක හත් පටිය පොතේ ලියා ගන්න. ඊට පස්සේ ගන්න ගෙදර වැඩ පොත. ඒක ලියා ගමු. 7011 පහට ලියා ගන්න. 7012 7013 7014 7015 7016 7017 7018 7019 පහට ලියන්න. ලියලා ඉස්සරහින් ඉරක් ගහලා ඔයගොල්ලෝ සංඛ්‍යා නාමය ලියන්න. හරි. දැන් ඔයගොල්ලෝගේ රතු පාට පටිය පොත අරගෙන වගු 4ක් ඇඳ ගන්න. සෝරි තීරු 4ක වගුවක් ඇඳ ගන්න. පොත නමන්න 4ට. පිටුව නමන්න 4ට. 4ට නමලා එකපාරක් නමලා තව පාරක් නමපුවාම තීරු 4ක් එනවා. ඒක ඔයාලා දන්නවා. අපි පාසලේදී කරනවා. ඊට පස්සේ ලියාගන්න එක ස්ථානය 10 ස්ථානය 100 ස්ථානය 10 ස්ථානය කියලා. බලන්න මම 7999 කියන සංඛ්‍යාව ලියලා තියෙනවා මේ වගුවට දාලා තියෙනවා. එතකොට 7999 මේක ස්ථානය මේක 10 ස්ථානය මේක 100 ස්ථානය මේක 10 ස්ථානය. මේකේ ස්ථානියගේ බලන්න 100 ඒව 9යි 10 ඒව 9යි 1 ඒව 9යි 10 ඒව 7යි.
හරි. දැන් මේ වගුවේ ඔයගොල්ලෝ ලියන්න 8000. 8000 ලියලා පෙන්නන්න. බලන්න ඔයගොල්ලෝ ලිව්වේ මෙහෙමද කියලා. 1 ඒවා නෑ, 10 ඒවා නෑ, 100 ඒවා නෑ, 16 ඒවා විතරක් 8ක් තියෙනවා. ඊළඟට ඔයගොල්ලෝ ලියන්න 8001. බලන්න ඔයගොල්ලෝ මෙහෙමද ලිව්වේ. එක ස්ථානයේ 1යි 10 ඒවා නෑ 100 ඒවා නෑ 16 ඒවා 8ක් තියෙනවා. ඊට පස්සේ 8002. දැන් බලන්න 8001 8002 8003 8004 8005 8006 මේ විදිහටද ඔයාලා ලියාගත්තේ කියලා. මේක මේ විදිහට වගුව ලියා ගන්න. 8007 8008 8009. දැන් 8010 කොහොමද ලියන්නේ? කස්ථානයේ 10 ස්ථානයේ එකක් තියෙනවා. 100 ස්ථානයේ 10 ස්ථානයේ 8ක් තියෙනවා. හරි. දැන් ඔයාලා මේ වගේම වගුවක් ඇඳ ගන්න ඔයගොල්ලෝගේ ගෙදර වැඩපොතේ ගණිතයේ ගෙදර වැඩපොතේ ඇඳ ගන්න. හරි. ඒකේ ලියන්න 8011. ඒ වගුවේ ලියන්න. 8012. 8013. 8014. 8015. 8016. 8017. 8019. 8020. බලන්න ඔයගොල්ලෝ මේ විදිහටද සම්පූර්ණ කළේ කියලා. හරි දැන් බලන්න 8999. කාවට එකක් එකතු වුණාම නැත්නම් ඊළඟට හරි එකක් එකතු වුණාම හරියන සංඛ්‍යාව කීයද? 9000. 9000ට පස්සේ එන්නේ 9001. 9002. 9003. 9004. 9005. ඔය විදිහට ලියන්නේ. 9005 9006 9007 9008 9009. මේක ලියා ගන්න ඕගොල්ලෝ රතු පාට කටියපොතේ. මේ සංඛ්‍යා ටික ලියා ගන්න ඔයාලගේ ගෙදර වැඩ පොතේ 9010 9011 9012 9013 9014 9015 9016 9017 9018 9019 ඉස්සරහින් ලියන සංඛ්‍යා නාමය. චුට්ටක් බලන්න මේ සංඛ්‍යාව කීයද කියමු බලන්න. වල තනියෙන් කියන්න. 9990 9991 9990 9991 9992 මාත් එක්ක මේවා කියවන්න ඔයාලා 9993 9994 9995 9996 9997 9998 9999. දැන් මේ මට පුරුදු නෑ වගේ මම කියවනවනේ මේ. ඔයාලට පුරුදු වෙන්න ඕන නිසා මේක කියවන්නේ. ඔයගොල්ලෝ මාත් එක්ක මේ කියවන්න ඕනේ. මම 10 පාරක් පොතේ 10 පාරම කියන්නේ. ඔයගොල්ලෝ දෙතුන් පාර 10 12 පාරක් කියවලා හොඳට මේක කටට හුරු කරගන්න. කොටසක් ඉන්නවනේ කට වහගෙන ඉන්නවනේ. හොරට කටහරින්න කැමති නැති අය 9999. එතන මේ අවුරුද්දට තියෙන ටික මෙතනින් ඉවර වෙනවා. ඔයගොල්ලොන්ට මෙතනින් මේ පාඩමේ හරි. ඔයගොල්ලෝ මට උත්තරයක් දෙන්න. 9999ට පස්සේ එකක් එකතු කරපුවම එන සංඛ්‍යාව කීයද? ඔයගොල්ලෝ මේක ලියා ගන්න ඔයගොල්ලෝ ගෙදර වැඩ පොතේ නෑ ගෙදර වැඩ පොතේ නෙවෙයි රතු පාට පටි පොතේ මේක ලියා ගන්න. ලියාගෙන ඉස්සරහින් ලියා ගන්න ඉලක්කමේ අකුරෙන් ලියා ගන්න. ඊරු දෙකක වගුවක් ඇඳ ගන්න ඔයගොල්ලෝ රතු පාට පටි පොතේ. ඒකේ සංඛ්‍යා නාමය කියලා ලියන්න. සංඛ්‍යා පහක් හදලා ලියන්න. වගුව ඉඳ තියාගන්න. දැන් ඔයගොල්ලෝගේ ගන්න සංඛ්‍යා අවාන මම ඒවල තිබුණා. ඔයගොල්ලෝ හදාගෙන තිබුණ කොටස කාඩ්බෝඩ් එකේ කලවලා හදාගන්න. ඊට පස්සේ ඒක අනිත් පැත්ත හරවන්න. අනිත් පැත්ත හරවලා ඒ කියන්නේ නොපෙනෙන පැත්තට සංඛ්‍යා නොපෙනෙන පැත්තට හරවලා
ඔයගොල්ලෝ එකෙන් කැමති කාඩ් 4ක් ගන්න. අවන්නේ පෙති 4ක් ගන්න. අරගෙන අනිත් පැත්ත හරවලා ඒ කියන්නේ ඒක නොපේන විදිහට හතර දිගාරින්න. අවනක් විදිහට දිගාරින්න. ටික ඇල්ලා හොඳ පැත්ත හරවලා බලන්න. එන සංඛ්‍යාව මෙතන ලියන්න. ලියලා එකේ සංඛ්‍යා නාමය ලියන්න. ඔය විදිහට හතරක් ලියන්න. ලියලා ඕක මට ෆොටෝ එකක් ගහලා WhatsApp එකට මගේ දාන්න. ඔයගොල්ලෝගේ නම ලියන්න යටින් ටයිප් කරන්න ඕනේ හැමෝගෙම ඔයගොල්ලෝ එවන ෆොටෝ එකත් එක්ක උඩින් මම සේව් කරගෙන තියෙනවාලගේ නම් ටික වැටෙනවා. හරිද? මේක එවන්න මට. එතකොට මට බලන්න පුළුවන් ඔයගොල්ලන්ට කොහොමද ඔයගොල්ලන්ගේ සංඛ්‍යා නාම දැනුම කියලා. ගණිතයේ පෙළ පොතේ 27 වෙනි පිටුවේ දෙවෙනි අභ්‍යාසය. ඒකේ තියෙනෙත් වගුවක් සංඛ්‍යාව සහ සංඛ්‍යා නාමය. සංඛ්‍යාව දීලා තියෙනවා සමහර වෙලාවගේ සංඛ්‍යා නාමය දීලා තියෙනවා. බලන්න ඔයාලට මේක සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා. හරි දැන් ඔයාලා පෙළ පොතේ 27 වෙනි පිටුවේ ඉඳන් 29 වෙනි පිටුවට එනකන් තියෙන අභ්‍යාස ටික සම්පූර්ණ කරන්න. හරි ඔයගොල්ලෝ 27 වෙනි පිටුවේ වගුවේ තියෙන අභ්‍යාසය සම්පූර්ණ කරන්න ඇති කියලා හිතනවා. බලන්න මේ කියලා තියෙන 3428 සංඛ්‍යා නාමය ලියන්න තියෙන්නේ. මේ විදිහට තමයි ලියන්නේ. ඔයගොල්ලෝ හරි වැරදි ලකුණු කරගන්න. බලන්න ඊළඟට තියෙන්නේ 4120. ඊළඟ එක 6050. 9990 තමයි ඊළඟ එක. ඊට පස්සේ බලමු. ඊපස්සේ ඉලක්කමෙන් ලියන්න තියෙන්නේ 3331යි 8478යි. 70 කියලා හරියට ලියන්න. 77යි. බලන්න පෘතුගීසියන් ලංකාවට පැමිණි ක්‍රිස්තු වර්ෂ ඔයගොල්ලෝ මේක ආපහු ලියන්න. පෘතුගීසියන් ලංකාවට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1505 දී. පිදුරුතලාගල කන්දේ උස මීටර් 2524කි. පාසල් සිසුන්ට බෙදා දීම සඳහා අභ්‍යාස පොත් 2810ක් ගෙනෙන ලදී. නාට්‍යයක් නැරඹීම සඳහා දින දෙකක් තුල විකිණී ඇති ටිකට්පත් සංඛ්‍යාව 3100කි. ගඩොල් කම්හලක සතියක් තුල නිපදවන ලද ගඩොල් ප්‍රමාණය 6842කි. මේ 40 කියන එක සමහර අයට තාමත් බැරි අය ඉන්නවා. හරියට ලියන්න. පළවෙනි කනක රාමුවේ තියෙන්නේ 1234. ඒක අකුරින් පහලෙන් ලියන්න මේ විදියට. කනක රාමුව ඇඳලා ඊට පහලෙන් සංඛ්‍යාව ලියලා සංඛ්‍යා නාමය ඊට පහලෙන් ලියන්න. දෙවෙනි කනක රාමුව ඇඳලා 3015 ලියන්න. තුන්වෙනි කනක රාමුවේ තියෙන්නේ 5273. හතරවෙනි කනක රාමුව 9140. පස්වෙනි ගණක රාමුව 2000. අන්තිම ගණක රාමුවේ තියෙන්නේ 3007. ටික හරියට අඳින්න ඇඳලා ලියන්න මේ විදිහට තමයි ලියන්න ඕනේ. අගෝ බලමු. සංඛ්‍යාව තියෙනවා, ඉලක්කම තියෙනවා, ඉලක්කම පිහිටි ස්ථානයේ තියෙනවා, ඉලක්කම දක්වන අගයේ තියෙනවා. පළවෙනි එක උදාහරණය කරලා තියෙන්නේ. දෙවෙනි සංඛ්‍යාවේ දෙක තියෙන්නේ, ඉලක්කම 2, ස්ථානීය 10, වටිනාකම නැත්නම් අගය 2000යි. ඊළඟ සංඛ්‍යාවේ 10 ස්ථානයේ තියෙන ඉලක්කම වෙන්නේ 6. ස්ථානීය 10 ස්ථානයේ එතකොට අගය 60. ඊළඟ ගාන 7023 කියන සංඛ්‍යාවේ 3 කියන සංඛ්‍යාව ඉලක්කම පිහිටලා තියෙන්නේ එක ස්ථානයේ අගය 3යි. 9991 එක ස්ථානයේ තියෙන සංඛ්‍යාව 1. ඒතර පළවෙනි දෙවෙනි කොටට එනනේ 1. ඊට පස්සේ එක ස්ථානයේ වටිනාකම 1යි. 5016 බිඳුවේ ස්ථානයේ සිය ස්ථානයේ වටිනාකමක් නැහැ බිඳුවයි. දහස ස්ථානයේ තියෙන්නේ 9. 9999 කියන සංඛ්‍යාවේ 9 වටිනාකම 9000යි.
ඒ විදිහට වගුව සම්පූර්ණ කරන්න. ඊළඟ එක ඔයගොල්ලෝ ලියපු සංඛ්‍යාවත් එක්ක මේක වෙනස් වෙනවා. ඒක නිසා මේ කොටස මට ෆොටෝ ගහලා එවන්න. මට බලන්න ඕනි. මේකේ ඔයාලා ලියපු සංඛ්‍යාව එක්ක වෙනස් වෙන හින්දා සාකච්ඡා කරන්න අමාරුයි. විහිදුවා ලියන තියෙන ඊළඟ අභ්‍යාසයේ 3426 3000යි 400යි 200යි 6. ඔයගොල්ලෝ සංඛ්‍යා හිපත් ගත්තා නම් ඔය සංඛ්‍යාව මේ සංඛ්‍යා හිපතින් හෙදුවනම් ඒත් එන්නේ විහිදුවා ලියන එකම තමයි එන්නේ. ඒක අපිට කලින් කරලා බලුවා ඕන නම් එකෙන් කරලා බලන්න. ඊළඟ එක 5059 5000යි 100 නැහැ 50යි 9. මේ විදිහට එකතු කිරීම දාලා ලියන මේ බිංදු වලට බිංදු තුනක් දැම්මට කමන්නේ එකක් දැම්මත් ඇති. ඒ ස්ථානයේ වටිනාකම නැtei කියලා පෙන්වන්නයි අවශ්‍ය වෙන්නේ. 7824 කොහොමද ලියන්නේ? 7824 ලියලා පෙන්වන්න ඕනේ නෑ නේද ඔයාලට? 8203 8210 නෑ 3 9470 9470 එකේව නැහැ බිඳුවයි 9090 16 නම් 9000ක් තියෙනවා 16 9යි 9000යි 100 නැහැ 90යි එකේව නැහැ. ඒ විදිහට අභ්‍යාස ටිකක් සම්පූර්ණ කරලා හරි වැරදි ලකුණු කරගන්න. හරි. දැන් බෝඩ් එක බලන්න. 900 තියෙනවා මෙතන 1000 තියෙනවා. මේ සංඛ්‍යා දෙකෙන් විශාල සංඛ්‍යාව මොකක්ද? කුඩා සංඛ්‍යාව මොකක්ද? විශාල සංඛ්‍යාව කියලා කියන්නේ එතකොට දැන් මෙතන තියෙන්නේ 900යි. එතකොට 900 ඉඳන් තව ඉස්සරහට අපි ගණන් කරගෙන යන්න ඕනේ නේද 1000 හම්බ වෙන්න. දැන් 901 902 903 කියලා 990 999ට පස්සේ තමයි 1000 ඉන්නේ. එතකොට 900ට වඩා 1000 විශාලයි. එතකොට මේකේ විශාල සංඛ්‍යාව මේක. කුඩා සංඛ්‍යාව මේක. එතකොට 9734යි මේකේ 1223යි. මේ සංඛ්‍යා දෙක ගත්තාම sorry 934යි 1223යි කියන සංඛ්‍යා දෙක ගත්තොත් ඔයගොල්ලෝ මේකත් මේ ටික අමතක කරන්න. දැන් ඔයගොල්ලෝ දන්නවා මෙතන 1000 මෙතන තියෙන්නේ 900 කියලා. ඒත් ඔයාලා දන්නවා 1000 කියන සංඛ්‍යාව විශාලයි ඒ 900 කියන සංඛ්‍යාවට වඩා. එතකොට මේක විශාලයි. මේක කුඩායි. එතකොට 900 සංඛ්‍යාව 900 කියවෙන සංඛ්‍යා ආවොත් ඒක කුඩා වෙනවා. 1000 කියන සංඛ්‍යාව ඒක ඒ සංඛ්‍යාව විශාල වෙනවා. කියන්නේ මේ ගැන මෙච්චර මේ ගැන හිතන්න යන්න එපා. මෙතන තියෙන සංඛ්‍යාවයි මෙතන තියෙන සංඛ්‍යාවයි බලන්න. මේකේ තියෙන 1000 ස්ථානේ මේ තියෙන 100 ස්ථානේ. එතකොටම තේරෙනවා ඔයාලට 1000 කියන එක 100 කියන එකට වඩා විශාලයි කියන එක තමයි අපි ඉගෙනගෙන තියෙන්නේ. මෙතන තියෙනවා 1000 මෙතන තියෙනවා 2000. එතකොට ඔයාලා මට කියන්න 1000ද විශාල 2000ද විශාල 1000 කියවෙලා හරිද 1999ට පස්සේ නේද අපි 2000 ලිව්වේ. එතකොට 1000ට වඩා 2000 විශාලයි. එතකොට 1728 2599 හරිද මේ වාගේ මෙතන තියෙන මේ 100 ස්ථානයේ 1 10 ස්ථානයේ 1 ස්ථානයේ තියෙන සංඛ්‍යා අමතක කරලා අපිට මෙතනින් හොයාගන්න පුළුවනි මේ සංඛ්‍යා දෙකේ විශාල සංඛ්‍යාව මොකද කියලා. ඔයගොල්ලෝ දන්නා 2000 කියන සංඛ්‍යාව 2000න් එන සංඛ්‍යාව විශාලයි. 1000න් එන සංඛ්‍යාවට 1000 කියලා කියවෙන සංඛ්‍යාවලට වඩා. එතකොට මේක විශාලයි. මේක කුඩායි.
දැන් මෙතන තියෙනවා 2000 3000. 2000 ලොකුයි 3000ද ලොකු. විශාල සංඛ්‍යාව වෙන්නේ 3000 2000 කොටයි. එතකොට 2563 3229 ඔය කොයි ගත්තත් 3000 ගණන් 2000 ගණන් වලට වඩා විශාලයි. දැන් මේක බලන්න 1000ට වඩා 2000 ලොකුයි 2000ට වඩා 3000 ලොකුයි කියලා අපි ඉගෙන ගත්ත කලින්. ඒතකොට 3000ට වඩා 4000 ලොකුයි. 4000ට වඩා 5000 ලොකුයි. 5000ට වඩා 6000 ලොකුයි. 6000ට වඩා 7000 ලොකුයි. 7000ට වඩා 8000 ලොකුයි. 8000ට වඩා 9000 ලොකුයි. 9000ට වඩා 9999 ලොකුයි. 9999 ලොකුයි. විශාලයි. දැන් මේ දීලා තියෙන්නේ පිළිවෙලට. මේකට වඩා මෙහෙම ගිහින් අන්තිමට මෙතෙන් දෙනකොට මේ ඔක්කොම සංඛ්‍යා වලට වඩා මෙතන තියෙන සංඛ්‍යාව විශාලයි. ඒක මතක තියාගන්න එපා. හරි. මෙන්න මම සංඛ්‍යා පහක් දීලා තියෙනවා. මේ සංඛ්‍යා පහේ විශාලම සංඛ්‍යාව විනා කුඩාම සංඛ්‍යාවට ලියමු. බලන්න. මේකේදී බලන්න දහස ස්ථානයේ ඒ බලලා විශාලම සංඛ්‍යාව විනා කුඩාම සංඛ්‍යාවට ලියන්න. එතකොට මේකෙන් විශාලම සංඛ්‍යාව වෙන්නේ 2000 4000 3000 5000 1000 කීයද? 5000 5999. ඊළඟට මේ ටිකෙන් 4425 4000 විශාල. ඊළඟට මේ තුනේ 3000. ඊට පස්සේ 2000 1000. දැන් තේරුණාද මං කියපු එක? මේ විදිහට තමයි අපි දහස ස්ථානයේ විශාලම සංඛ්‍යාව හොයාගන්නේ. හරි මම ඔයාලට කියන මේ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව තෝරන්න කියලා. දැන් මම ඉස්සර වෙලා කියලා දුන්න පිළිවෙලට නම් මේක හොයන්න බෑ. මොකද දහස කියන ස්ථානයේ දෙකම ස්ථාන දෙකේම සංඛ්‍යා වටිනාකම සමානයි. මේකත් 5000 තියෙන මේකෙත් 5000 තියෙන. ඔයාලට මතකත් ඇති මම ඊට කලින් කිව්වා ඊළඟට අපි යනවා ඊළඟ ස්ථානෙට කියලා. මේක සිය ස්ථානෙ. එතකොට සිය ස්ථානේ 100 200 300 400 ඉඳන් 900 වෙනකන් හිටනවා. එතකොට 100ට වඩා 200 ලොකුයි 200ට වඩා 300 ලොකුයි 300ට වඩා 400 ලොකුයි 400ට වඩා 500 500ට වඩා 600 600ට වඩා 700 700ට වඩා 800 800ට වඩා 900. එතකොට 400 කුඩායි 800 විශාලයි. ඒතර මේ දෙක බලන්න ඕනේ. ඒතර මේ විශාල වෙන්නේ 800 විශාල නිසා මේ සංඛ්‍යාව තමයි විශාල වෙන්නේ. මේක කුඩා වෙනවා. එතකොට දහස ස්ථානය සමාන නම් අපි යන්න ඕනේ සිය ස්ථානයේ. සිය ස්ථානයේ වටිනාකම බලන්න. එතකොට ඔයාලට මතකයි වටිනාකම පිළිවෙල 400 කුඩායි 800 විශාලයි. එතකොට මේ අඩංගු සංඛ්‍යාව මේ 5832 තමයි විශාල සංඛ්‍යාව. 5421 කුඩා සංඛ්‍යාව. මෙන්න මේ සංඛ්‍යා පහ ලියා ගන්න 6628 6591 6428 6990 6120 මේ සංඛ්‍යාවල විශාලම සංඛ්‍යාව විනා කුඩාම සංඛ්‍යාවට හදන්න. එතකොට බලන්න දහස ස්ථානයේ සමානයි. දැන් හදන්න. හරි ඔයාලා හදන්න ඇති කියලා මම හිතනවා. අපි බලමු කොහොමද උත්තරේ ආවේ කියලා. මේකේ තියෙන්නේ 600 500 600 900 100. විශාලම වෙන්නේ 900. ඊට පස්සේ මේ ටිකෙන් විශාලම වෙන්නේ 600. මේ ටිකෙන් විශාලම වෙන්නේ 500. මේ ටිකෙන් විශාල වෙන්නේ 400. අන්තිමටම 100. ඔය පිළිවෙලට ලියවෙන්න ඕනේ. ඉස්සෙල්ලාම එන්න ඕනේ 6990, දෙවෙනියට එන්න ඕනේ 6628, තුන්වෙනියට 6529, 6591, අනිත් එකෙන් එන්න ඕනේ 6428, අන්තිමටම එන්න ඕනේ 6120. 1640, 1678,
මේ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව හොයන්නේ කොහොමද? මේ ස්ථාන දෙක සමානයි. සිය ස්ථානය සමානයි. ඊට පස්සේ අපි යමු 10 ස්ථානයට. මේකේ තියෙන්නේ 4. ඒ කියන්නේ 40යි. මේකේ තියෙන්නේ 7. ඒ කියන්නේ 70යි. 40 50 60 70. එතකොට 40ට වඩා 70 විශාලයි. එතකොට 2640ට වඩා විශාලයි 2678. එතකොට මේ සංඛ්‍යාව එහිඳ විශාලයි මේක කොටයි. අපි අභ්‍යාසයක් කරමු. මෙන්න මේ අභ්‍යාසය ලියගන්න විශාල සංඛ්‍යාව යටින් ඉරක් අඳින්න. 1 3458යි 3437යි ඔය විදිහට මම ලියලා තියෙන එක පේනවනේ. 5231යි 5259යි 8888යි 8828යි 9292යි 9209යි 7001යි 7070යි මේ සංඛ්‍යා යුගලෙන් විශාලම සංඛ්‍යාව යටින් ඔයගොල්ලෝ ඉරක් අඳින්න. බලන්න ඔයගොල්ලන්ට උත්තර ආවේ මේ විදිහට කියලා. දැන් මම ඔයාලට පොඩි ගෙදර වැඩක් දෙනවා. ගෙදර වැඩ පොත අරගෙන එක කියලා දාලා හරි විශාල සංඛ්‍යාව යටින් ඉරක් අඳින්න කියලා ලියලා ඊට පස්සේ ඔයගොල්ලන් ගන්න සංඛ්‍යා කාඩ්පත් තියෙනනේ 0 ඉඳන් 9 වෙනකම් පළමේසේ උඩ සංඛ්‍යාව පේන්න තියෙන අනිත් පැත්තට හරවලා තියාගන්න. තියලා ඒකෙන් ඔයා කැමති කාඩ් 4ක් ගන්න. අරන් අනිත් පැත්ත හරවලා එක පිළිවෙලකට තියන්න. තියලා බලන්න එන සංඛ්‍යාව මොකක්ද කියලා. ඒක ලියන්න මෙතනින්. ඊට පස්සේ ආයෙත් අර පිළිවෙල තියලා තිබ්බ ටිකට හිස් තැන් වලට අර තියාපු ටික දාන්න. දාලා ආයෙත් සංඛ්‍යා 4ක් ගන්න. කාඩ් 4ක් ගන්න. අරන් තියන්න. තියලා අනිත් පැත්ත හරවන්න. එන සංඛ්‍යාව මෙතනින් ලියන්න. දැන් අර මම ඉස්සෙල්ලා කරපු වැඩේ වගේමයි මේ සංඛ්‍යා දෙකෙන් විශාලම සංඛ්‍යාව තෝරලා යටින් ඉරක් අඳින්න. ওই විදිහට දෙවාරයක්, තුන් වාරයක්, හතර වාරයක්, පස් වාරයක් කරන්න. කරලා එන සංඛ්‍යා දෙකේ විශාල සංඛ්‍යාව යටින් වල ඉරක් අඳින්න. හරි. ඔයගොල්ලෝ ලියන්නේ සංඛ්‍යා තුනක් පටිපාටිගත කිරීම කියලා. ඊට පස්සේ අපි බලමු මේ සංඛ්‍යා තුනක් පිළිවෙලින් සකස් කිරීම. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගන්නේ කුඩා සංඛ්‍යාව සිට විශාල සංඛ්‍යාවට. ඒකට අපි කියනවා ආරෝහණ පිළිවෙල කියලා. ආරෝහණ පටිපාටි කියලා කියනවා. හරිද? මේක ලියන්න එපා. ඔය මේක කරලා බලමු. එතකොට මේ තුනේ කුඩාම සංඛ්‍යාව හොයාගන්නේ කොහොමද? ඒ සිය ස්ථානයේ වෙනස් නිසා අපි සිය ස්ථානයේ බලමු. හරිද? මේකේ කුඩාම වෙන්නේ වර්ණාකමෙන් අඩුම වෙන්නේ මේක. ඊළඟට 700 ගන්න තියෙන මේක අවසානයේ මේක. 3346යි 719යි 825. ඔය විදිහට තමයි පිළිවෙල එන්නේ. එතකොට මේක තමයි ආරෝහණ පිළිවෙලට සකස් කළා කියලා කියන්නේ. මෙන්න මේ අභ්‍යාසය පොඩ්ඩක් ලියා ගන්න. සිසුන් හරි. දැන් ඔයාලා ලියා ගන්න කුඩාම සංඛ්‍යාවේ සිට විශාලම සංඛ්‍යාවට ලැබීම. ටිකක් ගහගන්න. ඊට පස්සේ වරහන් ඇතුළට ලියන්න ආරෝහණ ක්‍රමයට පටිපාටිගත කිරීම කියලා. නාට්‍යයක් නැරඹීමට සිකුරාදා ආවා මෙන්න මේ සංඛ්‍යාව. කීයද මේ? 3026. සෙනසුරාදා ආවා මෙන්න මේ සංඛ්‍යාව. 2318. ඉරිදා ආවා මෙන්න මේ සංඛ්‍යාව. 1695. එතකොට අඩුවෙන්ම පැමිණියේ කවද්ද? කවදද අඩුවෙන්ම ආවේ? මේක ලියා ගන්න එපා. ඔයගොල්ලෝ උත්තර දෙන්න. ඔව් ඉරිදට ආවේ නේද? 1695 දහස ස්ථානයේ බලපුවම ඔයාලට හිතා ගන්න පුළුවන්. ඊළඟට මේ දෙකෙන් අඩුවෙන්ම ආවේ සෙනසුරාදාට. සිකුරාදා තමයි
වැඩියෙන්ම ඇවිදිලා තියෙන්නේ. එතකොට කුඩාම සංඛ්‍යාවේ ඉඳන් විශාලම සංඛ්‍යාවට ප්‍රතිපාටිගත කරනවා නම් 1695 2318 3026 ඔය විදිහටයි ලියන්නේ. මෙන්න මෙහෙම තමයි ආරෝහණ ක්‍රමයට ප්‍රතිපාටිගත කිරීම. දැන් ඔයාලා පෙළ පොතේ 90 වෙනි පිටුවේ තියෙනවා දෙවෙනි අභ්‍යාසය. අන්න ඒක සම්පූර්ණ කරන්න ඔය පොතේ. දී ඇති සංඛ්‍යා ආරෝහණ ක්‍රමයට ලියන්න. එතන අභ්‍යාස 3ක් තියෙනවා. ඒක සම්පූර්ණ කරන්න. හරි. දැන් ඔයගොල්ලෝ පළවෙනි බලන්න පිළිතුර හදන්න ඇති. මෙන්න මේකේ ඒ සංඛ්‍යා ටික මෙන්න මේ විදිහට ලියා ගන්න ඉස්සර වෙලා. බලන්න 4000 ගණන් දෙක වෙනම එකට ළඟයි 3000 ගණන් දෙක එක ළඟයි. එතකොට ඔයාලා දන්නවා දහස ස්ථානයේ බලපුවාම දහස ස්ථානයේ බලපුවාම මේ දෙක තමයි කුඩාම වෙන්නේ. කුඩා සංඛ්‍යා දෙක කුඩාම නෙමෙයි කුඩා සංඛ්‍යා දෙක වෙන්නේ මේක. මේක විශාල සංඛ්‍යා දෙක. එතකොට මේකෙත් අපි කුඩා එක හොයන්න ඕනේ. එතකොට සිය ස්ථානයට ගිහිල්ලා අපිට බලන්න පුළුවන්. මේ දෙකෙන් කුඩා වෙන්නේ මේක. එතකොට මේක තමයි කුඩාම සංඛ්‍යාව වෙන්නේ. ඊළඟට එන්න ඕනේ ඊට මේ දෙක ගන්න. සමානයි. ඊට පස්සේ මෙතන බලනවා. මේක විශාලයි මේක කුඩායි. ඔන්න මම ආරෝහණ ක්‍රමයට ප්‍රතිපාටිගත කරා මේ සංඛ්‍යා 4. මේ විදිහට ඔයාලා ලියාගත්තම ඔයගොල්ලෝ ඊට පස්සේ මේක හොයාගන්න පුළුවන්. නැත්නම් මාර පැත්තට මේ පැත්තට මේ පැත්තට මේ පැත්තට බල ඉන්නවා සෑහෙන වෙලාවක්. ඉක්මනින්ම ලියනකොටම කමක් නැහැ. මේ අර පොතේ තියෙන පිළිවෙල වෙනස් කරලා ලියාගත්තත් කමක් නැහැ. අපි පොඩක් කල්පනා කරන්න ඕනේ ගානක් හදනකොට අපිට ගාන හදාගන්න පහසුම ක්‍රමය මොකක්ද කියලා. ඊටු ගණන් තුනත් දෙකත් ඒ විදිහට හදන්න. බලන්න වලට ආපු පිළිතුරු මේ විදිහට ආවි කියලා. මෙතනදී මේ සිය ස්ථානයේ පොඩ්ඩක් බලන්න. හරිද? සිය ස්ථානයේ බිඳුව ඇවිදින් තියෙන්නේ. මේකේ 5 තියෙන්නේ. මේ දෙකේ 8. ඒ හින්දා අපි බලනවා ඊළඟ එකේදී 5යි 50යි. එතකොට මේක තමයි විශාලම වෙන්නේ. මේකට වඩා හරි. දැන් ඔයාලා ලියාගන්න විශාලම සංඛ්‍යාවේ සිට කුඩාම සංඛ්‍යාවට ලියන්න. අවරෝහණ ක්‍රමයට ලියවීම. මාතෘකාව ලියලා ඉරක් ගහගන්න. ඊට පස්සේ බලන්න 3580යි 8035යි 5880යි. මේක විශාලම සංඛ්‍යාව හොයමු. මේ දෙකේ මේක කලින් මේ අභ්‍යාසය කරලා තියෙන නිසා මම ගොඩාක් විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි හොයාගන්න එක පන්න කරන්නේ නැහැ. හරිද? දහස ස්ථානයෙන් අපිට හොයාගන්න පුළුවන්. මේක ලියන්න එපා. මේක විතරක් ලියන්න. හරි. දැන් ඔයගොල්ලෝ 91 වෙනි පිටුවේ තියෙන 3 වෙනි අභ්‍යාසය කරන්න දී ඇති සංඛ්‍යා අවරෝහණ ක්‍රමයට ලියන්න. දී ඇති සංඛ්‍යා අවරෝහණ ක්‍රමයට කියලා අභ්‍යාස 3ක් දීලා තියෙන එක සම්පූර්ණ කරන්න. දරුවනි මම ඔයාලට ආරෝහණ හා අවරෝහණ ක්‍රමයට තවත් අභ්‍යාස ටිකක් එවනවා. ඒ ටික ගණිතය රතු පාට පොතේ සම්පූර්ණ කරන්න. ඊට පස්සේ අපි ඒක සාකච්ඡා කරමු.